නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් සියලු දෙනා මේ රාත්‍රී කාලයේ උතුම් බුද්ධ පූජාවන් පවත්වලා මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අදාළ ඒ සතර ස්ථානයන් විස්තර වශයෙන් වන්දනා කරගෙන මේ පින්නතුන්ගේ ජීවිතවලට පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්න. ඒ වගේම අද මධ්‍යම රාත්‍රිය දක්වාම මේ ස්ථානයේ බොහෝ පුණ්‍ය කර්මයන් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ පින්නතුන් සූදානම් වෙලා ඉන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරලා මේ සියලු දෙනාගේ ජීවිතවලට ධර්ම ශ්‍රවණමය වශයෙන්ුත් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න. පින්වත්නි, අපි දැන් මේ ඉපදිලා ඉන්න යුගය හරිම වාසනාවන්ත යුගයක්. ඒකට හේතුව තමයි අපි මේ ඉපදිලා ඉන්නේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු පිරිසිදු ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන යුගයක. ඉතින් පින්වත්නි, ඒ බුදුරන් වහන්සේලා විසින් ලෝකයට දේශනා කරන ධර්මය මොකක්ද? ඒ ධර්මය ඊටාම විශේෂ එකක්. දුර්ලභව ලෝකයේ අසන්නට ලැබෙන දෙයක්. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය තමයි බුදුවරු ලෝකයට පහළ වෙලා කියලා දෙන්නේ. බුදුවරු ලෝකේ නැති කාලවල පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව කතාවක් නැහැ. චතුරාර්ය සත්‍ය ගැන ලෝකයට අසන්න ලැබෙන්නේ බුදු කෙනෙක් පහළ වීමෙන් පමණයි. චතුරාර්ය සත්‍ය කියන එක හැමෝන්ටම වැටහෙන දෙයක් නෙමෙයි පින්වත්නි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන එක බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්තේ තමන්ගේම නුවණින්. ගුරු උපදේශ නැතිව තමන්ගේම නුවණින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට යෙදුනේ. ඉතින් පින්වත්නි, බුදු කෙනෙක් ලෝකේ නැති කාලවලත් මිනිස්සු ධර්මයක් කියලා දෙයක් හොයනවා. විමුක්තියක් කියලා දෙයක් හොයනවා. කොහොමද ඒ දේ කරන්නේ? ඒ දේ කරනෝ පිරිසක් තමන්ගේ ශරීරයට අධික ලෙස දුක් දීලා ඒ අය උත්සාහ කරනවා තමන්ගේ ශරීරයට අධික ලෙස දුක් දීමෙන් විමුක්තියක් කරා යන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැති වුණත් ඒ සාමාන්‍යයෙන් ඒ කියන්නේ බුද්ධ ශූන්‍ය කාලවලදී පවා මිනිසුන්ට තේරෙනවා අපි මේ ගත කරන ජීවිතේ යම්කිසි හිස් බවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිසෙක් මේ ලෝකෙට කුඩා දරුවෙක් වශයෙන් ඉපදිලා ඒ අය ක්‍රමයෙන් වැඩිමහලු වෙලා සාමාන්‍යයෙන් අපි කරන විදියටම රසාවල් කරලා රැකී ආරක්ෂා කරලා
ධනෙ හරි හම්බ කරලා, ගෙවල් දොරවල් හදලා, යාන වාහන අරගෙන, ධනෙ රැස් කරගෙන, සැප විඳලා, ඊළඟට දරුමදුලෝ හදලා මේ විදිහට ජීවත් වෙලා ඉඳලා මැරිලා යනවා. පිරිසකට හිතෙනවා අපි මේ ගත කරන ජීවිතේ මේ විදිහට මේ සැප විඳලා නිකම්ම මැරලා යන මේ ජීවිතේ හිස් දෙයක් කියලා පිරිසකට කල්පනා වෙනවා. එතකොට ඒ අය මොකද කරන්නේ? මේ දේ සිද්ධ වෙන්නේ පින්වත්නි බොහෝ වශයෙන්ම දඹදිව මධ්‍ය ප්‍රදේශයේ. බුදුරන් වහන්සේගේ දේශනා තුලත් සඳහන් වෙනවා ඉන්දියාවේ පහළවන මිනිසුන් මේ බඹසර හැසිරෙන්න දක්ෂයි. ඉතින් මේ අය මොකද කරන්නේ? විමුක්තියක් හොයන්න කියලා හිතාගෙන තමන්ගේ ගෙවල් දොරවල් අතහැරලා ගිහිල්ලා ඒ අය පටන් ගන්නවා තමන්ගේ ශරීරයට දුක් දෙන්න. ඉතින් නොයෙකුත් ආකාරයෙන් දුක් දීලා ඒ අය උත්සාහ කරනවා මේකෙන් ගැලවීමක්, මේ ජීවිතෙන් ගැලවීමක් ලබන්න පුළුවන්ද කියලා ඒ අය උත්සාහ කරලා බලනවා. ඒකට කියනවා අත්තිකිලමතානු යෝගය කියලා. බුදුරන් වහන්සේත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඒ ක්‍රමේ අත්හදා බැලුවා. නමුත් උන්වහන්සේ තේරුම් ගත්තා මේ ක්‍රමයේ තුලින් විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නෑ. මේක නිස්සාර වූ දෙයක් කියලා තේරුම් අරගෙන උන්වහන්සේ ඒ දේ අත්හැරියා. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා පින්වත්නි. ඒ තමයි කාමසුකල්ලිකානු යෝගේ. ශරීරයට සැප දීලත් පිරිසක් උත්සාහ කරනවා විමුක්තියක් ලබන්න. නමුත් මේ ක්‍රම දෙකෙන්ම එහෙම විමුක්තියක් ලබන්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. බුදුරන් වහන්සේ අපගේ බෝසතාණන් වහන්සේ අවසානයේදී තීරණය කළා ආනාපාන සතිය වඩන්න. උන්වහන්සේ තෝරගත්ත මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මේ විමුක්තියක් ලබා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ තේරුම් අරගත්තා. ඉතින් පින්වත්නි ඒ වෙසක්දා රාත්‍රියේදී පාන්දර යාමේදී උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ දුර්ලභ සොයා ගැනීම වූ චතුරාර්ය සත්‍ය ධර්මය. පින්වත්නි අපිව හඳුන්වන්නේ බෞද්ධයෝ කියලා. එතකොට බෞද්ධයෝ කියලා අපිව හඳුන්වනවා නම් අපි දැනන් ඉන්න ඕනේ බුදුරන් වහන්සේ වදාළේ කුමක්ද කියලා. බුදුරන් වහන්සේ වදාළේ කුමක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. කෙනෙක් දැන් අන්‍යාගමික කෙනෙක් අපෙන් ඇහුවොත් ඔයගොල්ලෝ දැන් උස්සනින් කියනවා අපේ ආගම තමයි ශ්‍රේෂ්ඨ, අපේ ආගම තමයි උතුම්. ඉතින් ඔය ආගමෙන් කියවෙන විශේෂ දේ මොකද්ද? ඉතින් අපේ ආගමෙත් ওই පන්සිල් වගේ දේවල් ගැන කියවෙනවානේ. කුසල කුසල් වගේ දේවල් ගැන කියවෙනවානේ. ඔය බුද්ධ ආගමේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා ඇහුවොත් පින්වත්නි අපිට ඒ වෙලාවට නිර්වෘල් උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එහෙම නිර්වෘල් උත්තරයක් දෙන්න නම් පින්වත්නි අපි මේ ධර්මය හොඳින් කියවලා අහලා දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපි මේ පින්තුන්ට කියලා දෙන්නේ ඒ බුදුරන් වහන්සේ වදාළ මූලික දේශනාව වන චතුරාර්ය සත්‍ය පිළිබඳව. බුදුරන් වහන්සේ අවබෝධ කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ පින්වත්නි අංග 4කින් යුක්තයි. ඒ තමයි උන්වහන්සේ අවබෝධ කළා මේ ජීවිතේ දුකක් තියෙනවා කියලා. ඒ දුක අවබෝධ කළ යුතුයි කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඊළඟට උන්වහන්සේ අවබෝධ කරගත්තා ඒ දුක පවතින හේතුවක් තියෙනවා. දුක්ඛ සමුදය. ඒ දුක පවතින හේතුවක් තියෙනවා. මේ දුක නැති කරන්න නම් ඒ දුක හදන හේතුව නැති කරන්න ඕනේ කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ තමයි දෙවෙනි ආර්ය සත්‍යය. ඊළඟට පින්වත්නි බුදුරන් වහන්සේ අවබෝධ කරගත්තා මේ දුක නැතිවීමක් තියෙනවා. මේ දුක නැතිවීමක් තියෙනවා. ඒ තමයි මේ රාග ద్వේෂ මෝහ ඡය වීම. එහෙම නැත්නම් නිවන අවබෝධ කිරීම. උන්වහන්සේ තේරුම් ගත්තා මේ නිවන අවබෝධ කිරීමෙනුයි මේ දුක නැති වෙලා යන්නේ. ඊළඟට පින්වත්නි ඒ දුකේ නැතිවීම එහෙම නැත්නම් නිවන නිකම්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිකම්ම අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ඉලක්කය සඳහා යන්න
යම්කිසි මාර්ගයක් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ තේරුම් ගත්තා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි යුතුයි, ප්‍රගුණ කළ යුතුයි. මේ අංග හතරට කියනවා පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය. බුදුරණවහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපට විස්තර වශයෙන් කියලා දීලා තියෙනවා. බුදුරණවහන්සේ දේශනා කළා පින්වත්නි අපි මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාර ගමන යන්නේ කාරණා හතරක් අවබෝධ නොකිරීමෙන්. ඒ කාරණා හතර තමයි මේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ අංග හතර අවබෝධ නොකිරීම නිසා. එහෙනම් පින්වත්නි අපි මේ තරම් මේ දීර්ඝ සංසාරයක ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකිරීම නිසා. දැන් මෙහෙම කිව්වට සමහර විට මේ පින්වතුන්ට තේරෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ දැන් මේ සංසාර ගමනක් කියලා කිව්වට පින්වත්නි අපිට ඒ ගැන ලොකු වැටහීමක් එන්නේ නැහැ. නමුත් මේ සංසාරය ගැනත් අපිට තේරුම් ගන්න තියෙන්නේ බුද්ධ දේශනා ඇසුරින්මයි. බුදුරණවහන්සේ අපි මේ ගෙවාගෙන ආපු සංසාරය ගැන මෙන්න මේ විදිහට දේශනා කළා පින්වත්. උන්වහන්සේ වදාලා තනි පුද්ගලයෙක් කියන්නේ දැන් මේ ඉන්න අපි හැම දිනාගෙම ජීවිත ගත්තොත් බුදුරණවහන්සේ වදාලා අපි මේ ගෙවාගෙන ආපු සංසාරයේ අතීත ජීවිතවලදී අපි හරක් වෙලා ඉපදිලා ඉඳී. දවල්ට වෙලා ඒක වගාර්ධකයන්ගේ දෙක ප්‍රමාණය අරගෙන දෙලක කපලා ගලාගෙන දෙයකට කරන උන්වහන්සේ දේශනා කරා මේ සතර මහා සාගරය කියන්නේ මේ මුහුදේ ජලයට වඩා බැහැ. ඒක බලන්න හරකේ එල්ල ගැහුවොත් මහා විශාල ප්‍රමාණයක් නැගලා මුතුන් හදාලා අභිනාම සංසාරයේදී ගලාගෙන ඉවරන් මහා සාගරේ ජලයට වඩා වැඩි වෙනවා කියලා. එතකොට මේ බෙල්ල කැපීම කියන එකට පැද්දද? එයාට කවදාවත් ඒක සැපදායක දෙයක් වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම මේ මරණය කියන්නේ සියලු දෙනාම බය වෙන, තැති ගන්න දෙයක්. මිනිසුන්ට අත්විඳින්න තියෙන භයානකම ඉරණම තමයි මේ මරණය කියලා කියන්නේ. ඉතින් පින්වත්නි අපි මේ මරණ දුක විතරක් අනන්ත වාර ගණනක් විඳලා තියෙනවා. ඒ හරක් වෙලා ඉපදිලා ඉඳද්දි විතරයි. අපි එළු වෙලා ඉඳද්දි, ඊට උඩ වෙලා ඉඳද්දි, එළු බැට වෙලා ඉඳද්දි අපි ගලාගෙන ගිය පිළිලයකට කරන මේ කරේ ජලයට වඩා වෙනවා. ඒකෝනේ ගෙවාගෙන අවිලා තියෙන්නේ අන්න ඒ වගේ සංසාර ගමන. මේ ගමන ගෙවාගෙන යන්නේ හරියට වගේ ඒක කොහොමද පැහැදිලි කරා. ලතිනෝ පින්වත්නි කෝඩු කැල්ල උඩ තෙලම. කෝඩු කැල්ලක් උඩ දැම්මම සමහර වෙලාවට ඒ කෝඩු කැල්ලේ ඉනිපැත්ත ඔය වදින විදිහට බිමට එනවා. සමහර වෙලාවට වැටෙන්නේ ඒ කෝඩු කැල්ලේ බිමට සමහර වෙලාවට බිම වදියට වැටෙනවා. බුදුරණවහන්සේ වදා මේ වගේ අපි මේ සංසාරේ ඒ කියන්නේ මේ ජීවිතේ මනුලා ඉන්න කෙනා සමහර විට හරකෙක් කියලා ජීවිතේ හරකින්න කෙනා ඊළඟ ජීවිතේ ආයෙම හරකෙක් කියලා ඉපදෙන්න පුළුවන්. එයා ආයෙ මැරලා නිරේ උපදින්න පුළුවන්. අන්න ඒ වගේ පින්වත්නි මේ යන ගමනේ නිශ්චිත බවක් නැහැ. දැන් අපි මේ ජීවත් වෙලා ඉඳිද්දී අපිට කොහොමද හිතෙන්නේ? අපිට හිතෙන්නේ මේ දරුමල්ලොත් එක්කම මේ ඥාතීන් එක්කම අපි ආයෙ මේ මනුස්ස ලෝකෙම උපදී කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ එක අවස්ථාවක ස්වාමින් වහන්සේලාත් එක්ක වැඩ ඉඳද්දී උන්වහන්සේගේ නියපොත්ත උඩට පස්වල්පයක් අරගත්තා. පොළවෙන් පස්වල්පයක් අරගත්තා. අරගෙන ඒ ස්වාමින් වහන්සේලාගෙන් ඇහුවා පින්වත් මහණෙනි මේ මගේ නියපොත්ත උඩ තියෙන පස් ප්‍රමාණයද වැඩි එහෙම නැත්නම් මේ මහ පොළොවේ තියෙන පස්ද කියලා. එතකොට ස්වාමින් වහන්සේලා පිළිතුරු දුන්නා. මොකක් කියලාද පිළිතුරු දෙන්නේ නැත්තේ පින්වත්නි? ඒ ස්වාමින් වහන්සේලාත් පිළිතුරු දුන්නා භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ නියපොත්ත උඩ තියෙන්නේ පස් ඊටාම ස්වල්පයයි. මේ මහ පොළොවේ තමයි වැඩිපුරම පස් තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරා පින්වත් මහණෙනි අන්න ඒ වගේ තමයි මේ මනුස්ස ලෝකේ යම්තාක් මිනිස්සු ඉපදිලා ඉන්නවා නම් ඒ මැරෙන මිනිස්සුන්ගෙන්
නැවත මනුස්ස ලෝකෙට එන්නේ මේ නියපොත්තොට තියෙන පස්වල්පය වගේ ඊටාම ස්වල්ප පිරිසක්. මේ මහ පොළොවේ පස් වගේ ඊටාම විශාල ප්‍රමාණයක්, ඊටා විශාල මිනිසුන් ප්‍රමාණයක් උපදින්නේ දුක් සහිත තැන්වල, සැප ඇති තැන්වල නෙමෙයි. ඒ කියන්නේ මේ මහ පොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් උපදින්නේ නිරේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ, එහෙම නැත්නම් പ്രേත ලෝකේ, එහෙම නැත්නම් අසුර ලෝකයේ කියන මෙන්න මේ වගේ දුක්ඛිත තැන්වල. එතකොට පින්වත්නි මේ ධර්ම කාරණාව ඇහුවහම, මේ බුදුරන් වහන්සේ වදාළ ධර්මය ඇහුවහම අපිට අපේ ජීවිතය ගැන සාහිතික වෙන්න පුළුවන්ද? අපි ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් දිව්‍ය ලෝකේ උපදිනවා. ඊළඟ ජීවිතේ අපි ඒකාන්තයෙන් මනුස්ස ලෝකේ උපදිනවා. එහෙම අපිට අපේ ජීවිතය ගැන සාහිතිකයක් දෙන්න බෑ පින්වත්නි. අපේ ජීවිතේට අපිට සාහිතිකයක් දෙන්න බැරි නම් අනුන්ගේ ජීවිතයකටත් අපිට සාහිතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙන්නේ පින්වත්නි මේ සංසාරයේ තියෙන අවිනිශ්චිත ස්වභාවය නිසා. ඒ විදිහට අපේ උපත සකස් වෙන්නේ අපේ මේ හිත තුළ තියෙන කෙලෙස් නිසා. අන්න ඒ වගේ භයානක ස්වභාවයක් තමයි මේ සංසාරේ තියෙන්නේ පින්වත්නි. ඉතින් බුදුරන් වහන්සේ වදාලා මේ සංසාරෙන් නිදහස් වෙන්නමයි වටින්නේ. මේ සංසාරේ අපි මේ විදිහට ගෙවාගෙන ආපේ කුමක් නිසා කියලා දුන්වහන්සේ දේශනා කළේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම නිසා. උන්වහන්සේ වදාලා මේ දුක කියන්නේ මොකක්ද කියලා. උන්වහන්සේ වදාලා දුක කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස, උපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. මේ වගේ පින්වත්නි බුදුරන් වහන්සේ දේශනා කරා ඉපදීම දුකක්. මේ කියන දුක් පින්වත්නි එක්කෙනෙක්ට තිබිලා එක්කෙනෙක්ට නැති වෙන දෙයක් නෙමෙයි. එක්කෙනෙක්ට තිබිලා එක්කෙනෙක්ට නැති වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හැමෝගෙම ජීවිත තුළ මේ දුක් තියෙනවා. උන්වහන්සේ වදාලා මේ ඉපදීම දුකක්, ඊළඟට වයසට යෑම දුකක්, රෝග පීඩා වැළඳීම දුකක්, මරණයට පත්වීම දුකක්, ඊළඟට යම් කිසි දෙයක් කැමති නම් ඒ දේ නොලැබීම දුකක්, ඊළඟට ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වීම දුකක්, අප්‍රියමනාප දේවල් සමග අප්‍රියමනාප පුද්ගලයන් සමග එක් වෙන්න සිද්ධ වීම දුකක්. සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකක් කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. ඉපදීම කොහොමද පින්වත්නි දුකක් වෙන්නේ? ඉපදීම දුකක් වෙන්නේ අපි කැමති තැන්වල අපට ඉපදෙන්න ලැබෙන්නේ නැහැ. අපි කැමති තැන්වල ඉපදෙන්න ලැබෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ වදාලා ඉපදීම් 4ක් තියෙනවා. ඒ තමයි අණ්ඩජ උපත, ජලාබුජ උපත, සංසේදජ උපද, ඕපපාතික උපද. දිගින් දිගටම ඉපදී යන කෙනාට බිත්තරස්සේ උපදින්න සිද්ධ වෙනවා. අණ්ඩජ උපත කිව්වේ ඒකට. ඊළඟට ජලාබුජ උපත කියන්නේ මව් කුසේ ඉපදීම. දැන් මිනිස්සු ඊළඟට බල්ලෝ පූසෝ මේ වගේ සත්තු උපදින්නේ මව් කුසින්. අන්න ඒකට කියනවා ජලාබුජ උපත. ඊළඟට සංසේදජ උපත. ඒ කියන්නේ තෙත් පරිසරයේ සත්තු උපදිනවා. කුණු කාණු වල, ඊළඟට කුණු වෙච්ච ආහාරවල මේ වගේ තැන්වලත් සත්තු උපදිනවා. ඒකට කියනවා සංසේදජ උපත. ඊළඟට ඕපපාතික උපත. යක්ෂයෝ, ඊළඟට ඇතැම් ප්‍රේතයෝ, ඊළඟට දෙවිවරු, සමහරලාට මිනිස්සුත් ඕපපාතිකව උපදිනවා. ඉතින් මෙන්න මේ විදිහේ උපක්‍රම 4ක් තියෙනවා. මේ වගේ පින්වත්නි අපට කැමති ආකාරයට උපදින්න ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරලා අහවල් තැන ඉපදේවා කියලා සාමාන්‍ය කෙනාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඉපදීම දුකක් බවට පත් වෙන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ වදාලා සෑම කෙනෙක්ටම මේ ලෝකයේ උපදින සෑම කෙනෙක්ටම අත්විඳින්න සිද්ධ වෙන ඊළඟ දේ තමයි වයසට යෑම. දැන් මෙතන ඉන්නවා ළමා වී පසු වෙන අය, ඊළඟට තරුණ වී පසු වෙන අය, ඊළඟට මැදි වී පසු වෙන අය, ඊළඟට වයසට ගිය අය
කියන මේ විදිහේ පිරිස් ඉන්නවා. නමුත් හැමදිනාටම සිද්ධ වෙන්නේ මොකද්ද පින්වත්නි? හැමෝන්ටම වයසට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ළමයින්ටත් වයසට යන්න සිද්ධ වෙනවා. තරුණ අයටත් ඒ තරුණකම හැමදාම පවත්ව ගන්න ලැබෙන්නේ නැහැ. අවුරුදු ගාණක් යද්දී ඒ අයත් වයසට යනවා. එතකොට මේක තමයි පින්වත්නි මේ ජීවිතයේ තියෙන ස්වභාවය. මේ ජීවිතයේ තියෙන අනිත්‍යතාව. වයසට යෑම කියන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඊළඟට බුදුරණන් වහන්සේ වදාලා රෝග පීඩා වැළඳීම දුකක්. රෝග පීඩා වැළඳීම දුකක්. ඒ කියන්නේ අපිට මේ ශරීරය අපේ වසඟේ පවත්වන්න බෑ. අපිට පුළුවන් මට ලෙඩ හැදෙන්න එපා කියලා ලෙඩ හැදෙන එක නවත්වන්න. එහෙම නවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුරණන් වහන්සේ වදාලා මෙන්න මේ කියපු දුක් හැමෝන්ටම අත්විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට හැමෝන්ටම ඒකාන්තයෙන්ම අත්විඳිනමක් තමයි මරණය කියලා කියන්නේ පින්වත්නි. හැමෝන්ටම මරණය කියන එක අත්විඳින්න සිද්ධ වෙනවා. බුදුරණන් වහන්සේ වදාලා මෙන්න මේ දේවල් ඊළඟට හැමෝන්ටම ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියමනාප දේවල් සමග එකතු වෙන්න සිද්ධ වෙනවා. මේ දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි හැමෝම මේ දුක් අපේ ජීවිතේදී මුහුණ දීලා නැද්ද පින්වත්නි? අපි හැම දිනෙකම මේ දුක් වලට මුහුණ දීලා තියෙනවා. නමුත් අපේ ස්වභාවය මොකද්ද? ඒ වෙලාවට අපි මේ දුක වින්දට අපිට සුළු කාලෙකදී ඒ දුක අමතක වෙලා යනවා. අපි මේකින් සදහටම නිදහස් වෙන්න ඕනේ කියලා කල්පනා කරන්නේ නැහැ. මේ විදිහටම තමයි පින්වත්නි අපි මේ ගෙවාගෙන ආපු සංසාරේ හැම ජීවිතයකදීම හිතලා තියෙන්නේ. හැම ජීවිතයකදීම අපි මේ විදිහටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඕනම જાතියක, ඒ කියන්නේ ඕනම මිනිසෙක් වෙලා, ඕනම සතෙක් වෙලා උපදිනවා නම් ඒ හැම ජීවිතයකදීම යාට මේ කියපු දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉපදිච්ච කෙනාට වයසට යන්න සිද්ධ වෙනවා. සත්තුත් වයසට යනවා. සත්තුත් ලෙඩ වෙනවා. සත්තුත් මරණයටපත් වෙනවා. සත්තුන්ටත් ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් හට ගන්නවා. එතකොට පින්වත්නි මේ දේවල් දුක් කියලා අවබෝධ කරගන්නේ ප්‍රඥාවන්ත කෙනා විසින් පින්වත්නි. හැමෝන්ටම මේක තේරෙන්නේ නැහැ. එයා ප්‍රඥාව නැති කෙනා මේ හැම දෙයකටම ගොදුරු වෙනවා. නමුත් එයාට මේකෙන් ගැලවීමක් හොයන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. මේ විදිහට ජීවත් වෙන එක නිස්සාර දෙයක් කියලා එයාට වැටහීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක තමයි පින්වත්නි ප්‍රඥාව නැති කෙනාගේ ස්වභාවය. ප්‍රඥාවන්ත කෙනා තමයි මේකෙන් ගැලවීමක් හොයන්නේ. බුදුරජාණන් වහන්සේලා කියන්නේ, බෝසතාණන් වහන්සේලා කියන්නේ ප්‍රඥාවන්ත පිරිස් පින්වත්නි. බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව නිසා තමයි ඒ සතර පෙර නිමිති දැකලා මේ ජීවිතය ගැන කල්පනා කරේ. කල්පනා කරලා උන්වහන්සේ මොකද කරේ? ඒ සතර පෙර නිමිති දැකලා ඉක්මනින්ම කරපු දේ තමයි උන්වහන්සේ ගිහි ජීවිතේ අත්හැරපු එක. ගිහි ජීවිතේ අත්හැරපු එක කරේ. උන්වහන්සේ තේරුම් ගත්තා මේ විදිහට සැප විඳ මේ අනේක තේරුමක් නැති හිස් දෙයක් කියලා. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කරා. උන්වහන්සේ කල්පනා කරා මේ මිනිස්සු වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, දුක් ගොඩක වැටිලා ඉන්නේ. මම මේ දුක් වලින් නිදහස් වෙලා මේ මිනිස්සුත් මේ දුක් වලින් නිදහස් කරගන්න ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කරා. ඉතින් පින්වත්නි ඒ නිසා තමයි උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරේ. ඊළඟට දෙවෙනි ආර්ය සත්‍යය තමයි පින්වත්නි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. උන්වහන්සේ අවබෝධ කරා මේ දුක් වලට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ තණ්හාව කියලා කියන්නේ. උන්වහන්සේ ඒක තුන් ආකාරයකින් බෙදලා විස්තර කරා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයකින් බෙදලා වෙන් කරලා පෙන්වුවා. උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ දුක්ඛ සමුදය නැති කළ යුතුයි. මේ දුක්ඛ සමුදය, මේ දුක හදන හේතුව නැති කළ යුතුයි. ඒ දුක් හදන හේතුව
නැතිවීම Nirodha උන්වහන්සේ අවබෝධ කරගත්තා. උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ රාග ద్వේෂ මෝහවල නැතිවීමයි නිවන කියලා කියන්නේ. මේ රාග ద్వේෂ මෝහවල නැතිවීමයි නිවන කියලා කියන්නේ. ඒක තමයි මේ දුක් වලින් නිදහස් වීම. මේ දුක්වල නැතිවීම. ඊළඟට උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න නම් ආර්ය ශ්‍රාංගික මාර්ගය අවබෝධ කරන්න ඕනේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංග 8කින් යුක්තයි. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8න් යුක්තයි. අපි දැන් ධර්මය පුරුදු කරනවා කියලා කරන්න තියෙන්නේ මෙන්න මේ 8 පුරුදු කරන එක තමයි පින්වත්නි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඥානය. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තොත් ඒ කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. එයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙනවා. ඊළඟට සම්මා සංකල්ප කියලා කියන්නේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියන ඒවා හිතින් අයින් කරගන්න ඕනේ. ඒ වෙනුවට හිතේ ඇති කරගන්න ඕනේ නික්කම්ම සංකල්ප, ඊළඟට තරහ නැති සිතුවිලි, ඊළඟට අනුන් නොපිරිහේවා යනාදී වශයෙන් හිතේ ඇතිවන සිතුවිලි නැති කරගන්න ඕනේ. ඊළඟට සම්මා වාචා කියලා කියන්නේ හිස් වචන කතා කිරීමෙන් වළකින්න ඕනේ. බොරු කීමෙන් වළකින්න ඕනේ. පරුෂ වචන කීමෙන් වළකින්න ඕනේ. කේලාම් කීමෙන් වළකින්න ඕනේ. මේ දේවල් අපි ජීවිතේට පුරුදු කරන්න ඕනේ. ඊළඟට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියලා කියන්නේ පින්වත්නි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. මේ දේවල් පුරුදු කරන්න ඕනේ. ඊළඟට සම්මා ආජීව කියලා කියන්නේ මිත්‍යා ක්‍රමවලට මුදල් හරිහම්බ කරන්න හොඳ නැහැ. සම්මා ආජීවය දෙවිදියකින් විස්තර කරලා තිනවා. දැන් ගිහි කෙනෙක් නම් ඒ අය මිත්‍යා ක්‍රම වලට ඒ කියන්නේ අවියායුධ වෙළඳාම් කරලා ඊළඟට වසවිස වෙළඳාම් කරලා මේ වගේ දේවල් කරලා මුදල් හරිහම්බ කරන්න හොඳ නැහැ. පැවිද්දෙක් නම් මිත්‍යා ක්‍රම වලට සිව්පසය උපයන්න හොඳ නැහැ. ඒකට තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි සම්මා වායාම. සම්මා වායාම කියලා කියන්නේ අකුසල් දුරු කිරීම පිණිස වීරිය ගන්න ඕනි. නූපන්න කුසල් නූපද වීම පිණිසත් උපන්න කුසල් දුරු කිරීම පිණිසත් වීරිය අරගන්න ඕනි. ඊළඟට නූපන් කුසල් උපදවන්න වීරිය අරගන්න ඕනි. උපන් කුසල් වැඩි දියුණු කරගන්න වීරිය අරගන්න ඕනි. ඒකට කියනවා සම්මා වායාම කියලා. ඊළඟට සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ අංග 4කින් යුක්තයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අංග 4න් යුක්තයි. මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්න ඕනේ. ඊළඟට සම්මා සමාධි. මේ අංග 7 පුරුදු කරගත්තොත් කෙනෙක් පින්වත්නි ඒ කෙනාට හැකියාව ලැබෙනවා සම්මා සමාධිය පුරුදු කරගන්න. සම්මා සමාධිය කියලා කියන්නේ පළවෙනි ධානය. ඊළඟට දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මෙන්න මේ කියන අංග 8 පුරුදු කරගත්තොත් පින්වත්නි ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න එකේ ලාභය තමයි ඒ කෙනා කවදාවත් සතර අපායේ වැටෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ මුලින්ම අවබෝධ කරගන්න කෙනා තමයි සෝතාපන්න කෙනා කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් ඇති කරගන්න කෙනා තමයි සෝතාපන්න කෙනා කියලා කියන්නේ. බුදුරණවහන්සේ වදාලා සෝතාපන්න වෙච්ච කෙනෙක් කවදාවත් 8 වෙනි ආත්ම භාවයකට
යන්නේ නැහැ. ඒ කෙනා ආත්ම භාව 7කින් මෙහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා නිවන අවබෝධ කරලා සංසාරෙන් නිදහස් වෙනවා. ඉතින් පින්වත්නි අපිත් අපේ ජීවිතේට ආරක්ෂාවක් ඇති කර ගන්න නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අනිවාර්යෙන් අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු නැති කෙනාගේ ජීවිතය තුළ හැමතිස්සෙම අනතුරක් තියෙනවා. ඒ මොකක්ද? ඒ කෙනා ඕනම වෙලාවක මැරුණොත් සතර අපායේ උපදින්න පුළුවන්කම තියෙනවා. සතර අපායේ උපදින්න පුළුවන්කම තියෙනවා. සතර අපායේ වැටුණොත් පින්වත්නි අපට ආයේ කවදා මේ මනුස්ස ජීවිතයකට එන්න ලැබෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අනතුරකුයි මේ අපේ ජීවිතය තුළ තියෙන පින්වත්නි. ධර්මයේ හැසිරීමේ වටිනාකම අන්න ඒකයි. මේ විදිහට පින්කම් කරගන්න එකේ වටිනාකම අන්න ඒකයි. මේ පින් කියන එක බුදුරණවහන්සේ වදාලා ජීවිතේට තියෙන ආරක්ෂාවක්. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් තමයි කෙනෙක්ට තීර වශයෙන්ම ජීවිතේට රැකවරණයක් සැලසෙන්නේ. නමුත් පින්දස් කරන කෙනාටත් යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. තෙරුවන් කෙරෙහි හිත පහදවගෙන ඉන්න කෙනාටත් යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. බුදුරණවහන්සේ වදාලා බුදුරණවහන්සේ කෙරෙහි යම් කෙනෙක්ගේ හිත තුළ පැහැදීම තියෙනවා නම් අල්ප මාත්‍ර හරි පැහැදීමක් තියෙනවා නම් එයා කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ. එයා මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා. සුගතිය උපදයක් එයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත්නි අප සියලු දිනාටත් මේ ධර්ම ශ්‍රවණමය පින් ඒ වගේම මේ රැස් කරගන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු